මම මේ කරන සිංහල ව්‍යාකරණ පාඩම සාමාන්‍ය පෙළ ළමයෙකුට උනත් උසස් පෙළ ළමයෙකුට උනත් නීති ප්‍රවේශය හදාරන ළමයෙකුට උනත් වෙනත් තරග විභාගයකට මුහුණ දෙන දරුවෙකුට උනත් ප්‍රයෝජනවත්. අද අපි සාකච්ඡා කරන්නේ සංධි පාඩම. මොකද්ද සංධියක් කියන්නේ? අපි කැමති ආයාසයෙන් කතා කරන්න නෙවෙයි. අපි කැමති નિરાයාසයෙන් වචන ගලාගෙන එනවට. අන්න එතකොට මේ අපි හිතලා කරන එකක් නෙවෙයි. මේ විභාගවලට අපි ඉගෙන ගත්තට මේක හිතලා කරපු එකක් නෙමෙයි. භාෂාව තුළ ඉබේ සිද්ධ වෙච්ච දෙයක්. මේක හරි මැජික් භාෂාවක්. පද දෙකක මුල් පදයේ අග අකුරත් අග පදයේ මුල අකුරත් සුදුසු විදිහකට ගැළපිලා තනි පදයක් හැදෙනවා නම් ඒකට කියනවා සංධියක් කියලා. සංධි වෙන්නේ හැමතිස්සෙම පද දෙකක්. මුල් පදේ නම් සංධි වීම සඳහා බලපාන්නේ අග අකුර, අග පදේ නම් සංධි වීම සඳහා බලපාන්නේ මුල අකුර. හැමතිස්සෙම මේ දෙන්න ගැලපෙන්නේ එකම විදිහකට නෙවෙයි. මේ දෙන්න සුදුසු විදිහකට ගැලපිලා එක එක වෙලාවට එක එක විදිහට ගැලපෙනවා. සුදුසු විදිහකට ගැලපිලා කුමක් හෝ තනි පදයක් හැදෙනවා නම් අන්න ඒකට අපි කියනවා සංධියක් කියලා. එතකොට මෙන්න මේ මුල් පදයේ අග අකුරයි අග පදයේ මුල අකුරයි ගැලපෙන ආකාර 11ක් අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ සංධි වර්ග 11ක්. අපේ පරණම ව්‍යාකරණ පොත සිදත් සංග්‍රහයේ තියෙන සංධි වර්ග 9යි. ඒ 9 ඇතුලේ පූර්ව රූප කියලා සංධියක් තිබුණා. හැබැයි පර රූප කියලා එකක් තිබුණේ නැහැ. අපි පස්සේ පර රූප කියලා එකක් හදාගත්තා. ඒකත් එක්ක ඔක්කොම සිංහල සංධි වර්ග 10යි. ඊට පස්සේ අපි මිශ්‍ර සිංහලනේ දැන් අපි කතා කරන්නේ. මිශ්‍ර සිංහල කියන්නේ වෙන භාෂාවලින් මිශ්‍ර වෙච්ච සිංහලක්නේ. සංස්කෘත භාෂාවේ තිබිච්ච දීර්ඝ නැත්නම් සමාන ස්වර දීර්ඝ කියන සංධිය ගත්තට පස්සේ සියලුම සංධි වර්ග 11ක් බවට අපි දැන් භාවිත කරනවා. එතකොට දැන් මෙතන අපි නිර්වචනය ලියමු. සංධි කියන එක යටින් ඇති හිස් තැන. එතන ලියන්නේ මෙහෙම. පද දෙකක මුල් පදයේ අග අකුරත් පද දෙකක මුල් පදයේ අග අකුරත් අග පදයේ මුල අකුරත් අග පදයේ මුල අකුරත් සුදුසු ආකාරයකට ගැලපීමෙන් තනි පදයක් නිර්මාණය වීම සංධියක් ලෙස හැඳින්වේ. ඊට පස්සේ මේ සංධි ව්‍යවහාර කරනකොට ළමයි එක එක පාඩම් වලදී එක එක ව්‍යවහාර වචන තියෙනවා. ඒ ඔයාලට තියෙන නිබන්ධනේ තියෙන මේ සංධි සම්බන්ධ විශේෂ යෙදුම් කියලා. එක තියෙන්නේ සංධි වීම. හරිද? සංධි වෙනවා කියන්නේ පද දෙකක් එකතු වෙලා තනි පදයක් සෑදීම. හරිද? මම කියන දේවල් අවශ්‍ය දේවල් ඉස්සරහින් ලියාගන්න. සංධි වීම කියන්නේ මොකද්ද? පද දෙකක් ඇසුරින් තනි පදයක් නිර්මාණය වීම. පද දෙකක් ඇසුරින් තනි පදයක් නිර්මාණය වෙනවට කියන මොකක් කියලාද? සංධි වෙනවා කියලා. සංධි වෙනවා. හරිද? ඊළඟට పూర్ව පදය කියලා කියනවා. పూర్ව පදය කියන්නේ ළමයි ඉදිරිපස පදය. නැත්නම් මුල් පදය. මුල් පදය. ඊළඟට තුන තියෙනවා පරපදය කියලා. පරපදය කියන්නේ පසු පදය. පිටිපස්සේ තියෙන පදේ. මේ මුල් පදේ මේක పూర్ව මේක පර. හරිද? ඊළඟට
පූර්ව ස්වරය කියලා කිව්වොත් මුල් පදයේ අග ඇකුරේ ඇති ස්වරය. මුල් පදයේ අග තියෙන ස්වරයක් නම් කියනවා පූර්ව ස්වර. අග පදයේ මුල තියෙන ස්වරයක් නම් කියනවා පර ස්වර. ඒතර පූර්ව ස්වර කියන්නේ මුල් පදයේ අග ඇති ස්වරය. පර ස්වර කියන්නේ අග පදයේ මුල ඇති ස්වරය. හරිද? ලොප් කිරීම කියලා වචනයක් තියෙනවා. ලොප් කරනවා කියන්නේ ළමයි උච්චාරණය නොකර ගැනීම. හරිද? නැත්නම් ඉවත් කිරීම. ඔක සිද්ධාර්ථ සංග්‍රහයේ සඳහන් වෙනවා වණන් අනුසුම් වීම ලොප් නම් කියලා. ඒකට බය වෙන්න එපා. ඒ එක්සෑම් එකට අහන්නේ. වණන් කියන්නේ සිද්ධාර්ථ සංග්‍රහ කතු වල වර්ණයන්. වර්ණයන් කියවත් අක්ෂර. අනුසුරු වීම කියන්නේ ළමයි උච්චාරණය නොකර ගැනීම. එතකොට කතා කරද්දී උච්චාරණය නොකර හරිනවා කියන්නේ ලියද්දී අපි ඒක කපලා දානවා. ඉවත් කරනවා. එහෙනම් ලොප් කිරීම කියන්නේ ඉවත් කිරීම. ව්‍යංජන කියන්නේ හල් ලකුණු වලට. ව්‍යංජන කියන්නේ හල් ලකුණු. මිශ්‍ර ව්‍යංජන කියන්නේ ළමයි හල් ලකුණකට ව්‍යංජනයකට ස්වරයක් එකතු පසු ඇදෙන අකුර. දැන් හල් තයන්න කියන්නේ හල් ලකුණක්. මොකද ව්‍යංජනයක්. මේකට අයන් එකතු වුණාම හැදෙනවා ත. මෙයාට කියනවා මිශ්‍ර ව්‍යංජනය කියලා. ව්‍යංජනය ස්වරයක් මිශ්‍ර වෙලා හැදෙන අකුර මිශ්‍ර ව්‍යංජනය. ඊළඟට තියෙනවා ආදේශය කියලා වචනයක්. ආදේශය කියන්නේ තියෙන අකුරක් ඉවත් වෙලා ඒ වෙනුවට වෙන අකුරක් යෙදීම. තිබෙන අකුරක් ඉවත් වී ඒ වෙනුවට වෙනත් අකුරක් යෙදෙනවට කියනවා ආදේශය. ආදේශය. අවසානයේ තියෙන ආගමය කියලා. ආගමය කියන්නේ අලුතින්ම අකුරක් පැමිණීම. ආගමය වෙන කියන්නේ පිටේ ඉඳලා අලුතින්ම අකුරක් පැමිණෙනවා ඇතුළට. හරිද? ඊළඟට සංදි. දැන් මම කියන්නේ මුල් පදයේ අග අකුරයි අග පදයේ මුල අකුරයි සුදුසු විදිහකට ගැලපෙනවට කියනවා සංදියක් කියලා. එතකොට මේ මුල් පදයේ අග අකුර සහ අග පදයේ මුල අකුර ගැලපෙන්නේ හැමතිස්සෙම එකම විදිහකට නෙවෙයි. ඒ ගැලපෙන ආකාරය අනුව සංදි වර්ගීකරණය වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වේ ඒ අනුව සංදි වර්ග 11ක් අපි දකිනවා. සංදි වර්ග 11ක්. මොනවද සංදි වර්ග 11? එක ස්වර සංදිය. එක ස්වර සංදිය. දෙක పూర్ව ස්වර ලෝප සංදිය. දෙවැනි එක పూర్ව ස්වර ලෝප සංදිය. పూర్ව ස්වර ලෝප සංදිය. තුන්වෙනි එක පර ස්වර ලෝප සංදිය. පර ස්වර ලෝප සංදිය. පර ස්වර ලෝප සංදිය. ඊළඟ එක ගාත්‍රාක්ෂර ලෝප සංදිය. ගාත්‍රාක්ෂර ලෝප සංදිය. ගාත්‍රාක්ෂර ලෝප සංදිය. ඊළඟට పూర్ව රූප සංදිය. పూర్ව රූප සංදිය. ඊළඟට පර රූප සංදිය. හයවෙනි එක පර රූප සංදිය. හත ද්විත්ව රූප සංදිය. ද්විත්ව රූප සංදිය. ඊළඟට ස්වරාදේශ සංදිය. ස්වරාදේශ සංදිය. ගාත්‍රාදේශ සංදිය. ගාත්‍රාදේශ සංදිය. 11 වෙනි එක අන්තිමට ලියනවා දීර්ඝ සංදිය. මොකද ඒක අපේ එකක් නෙවෙයි අපි සංස්කෘතයෙන් ගත්ත එකක්. අර මුල් 10 තමයි සිංහල ස්වර සිංහල සංදි 10. එහෙනම් ලියාගන්න පළවෙනි සංදි වර්ගය ළමයි ස්වර සංදිය. පළවෙනි සංදි වර්ගය අපි ඉගෙන ගන්නවා ස්වර සංදිය. ස්වර සංදිය. දැන් මෙහෙම තියුණොත් එහෙම. ඔයාලගේ නිබන්ධනයේ තියෙනවා මල් අසුන කියලා. දැන් මේකේ බලන්න මුල් පදයේ අග තියෙන්නේ ළමයි ව්‍යංජනයක්. අපි මේ ඉස්සෙල්ලා මේ මොනවද කියලා ඉගෙන ගත්තනේ. ව්‍යංජන කියන්නේ හල් ලකුණු. අග පදයේ මුල තියෙනවා ස්වරයක්. මෙන්න මේ මුල් පදයේ අග තියෙන ව්‍යංජනයට
අග පදයේ මුල ස්වරය එකතු වෙනවා. හල්ලා යන්නට අයන්න එකතු වුනහම හැදෙන්නේ ල. තිස්සේ මතක තියාගන්න සංධිය වෙන්නේ කොහෙද? සංධිය වෙන්නේ මැද. මේ මැද තමයි සංධිය වෙන්නේ. දෙපැත්තේ අකුරු වෙනෙම තියෙනවා. මේ බලන්න. මයන්න තියෙනවා මෙහෙන්. සුන තියෙනවා මෙහෙන්. මල සුන. හරිද? එතකොට මේකේ නිර්වචනය මොකක්ද? මේ වෙච්ච දේ කිව්වහම නිර්වචනය හැදෙනවා. මහ ලොකු දෙයක් නෙමෙයි. මම අර ඉස්සෙල්ලත් කිව්වා මේ අපිට මේ විභාග වලට ලියන්න හදිච්ච පාඩම් නෙමෙයි. ළමයි අපේ භාෂාව හරි ලස්සන භාෂාවක්. හරිද? ඕන ශබ්දයකට අපි ගාව අකුරු තියෙනවා. ඒ වගේම වචන අමාරුවෙන් අර හප්ප කතා කරන්නේ නැතුව නේද? අනායාසයෙන් කතා කරන්න තමයි සංධිය හැදිලා තියෙන්නේ. හරිද? එතකොට දැන් උඩම උදාහරණයක් දාලා තියෙනවා හසිත අයියා. අපි කියනවා හසිත අයියා. ඉන්දි ආප්ප. අපේ ඩිබේට් කියවෙන්නේ කොහොමද? ඉන්දියාප්ප. දැක්කද? එතකොට මුල් පදයේ අග තියෙන ව්‍යංජනයට අග පදයේ මුල තියෙන ස්වරය එකතු වෙනවා නම් ඒක ස්වර සංධිය. ලියන්න නිර්වචනය මුල් පදයේ අග ඇති ව්‍යංජනයට මුල් පදයේ අග ඇති ව්‍යංජනයට ව්‍යංජන කියන්නේ හල් අකුරු වලට මුල් පදයේ අග ඇති ව්‍යංජනයට අග පදයේ මුල ඇති ස්වරය එකතු වී අග පදයේ මුල ඇති ස්වරය එකතු වීම අග පදයේ මුල ඇති ස්වරය එකතු වීම. හරිද? එතකොට මේ ඉතුරු වෙච්ච උදාහරණ හදන්න කොහොමද වෙන්නේ? නිල් උපුල් උයන්න ගිහිල්ලා එකතු කරන්න හල්ලා යන්නට යටින් හැදෙන ලුයන්න දෙපැත්තේ අකුරු ලිව්වහම නිල් උපුල්. වම් අත අයන්න ගෙනල්ලා එකතු කරනවා හල්ම යන්නට මැදින් හදින මයන්න මැදින් නිර්මාණය වෙන මයන්න දෙපැත්තේ අකුරු එකතු කරාම වම අත. මගුල් ඇතු ඇයන්න ගෙනල්ලා එකතු කරන්න හල්ලා යන්නට හරිද? මැද හැදෙන්නේ මොකද්ද? ලෑයන්. ලෑයන් දෙපැත්තේ අකුරු එකතු කරාම මොකද්ද? මගුල් ඇතු. මගුල් ඇතු. right? ඊළඟට ළමයි పూర్ව ස්වර ලෝප සංධිය. මම මේ කියන එක හොඳට අහගන්න. මම සමහර මුෂ්ටි කියලා දෙනවා ඔයාලට. මුෂ්ටි කියන්නේ පොත්වල නැති රහස් ලේසි ක්‍රම. పూర్ව කිව්ව හැටි මතක තියාගන්න ළමයි. పూర్ව කියන්නේ මුල් පදේනේ. මුල් පදේ නම් සංධි වීම සඳහා බලපාන්නේ අග අකුරනේ. එහෙනම් పూర్ව ස්වර කිව්වම අපිට එතනම අදහසක් තියෙන මොකද්ද? මුල් පදයේ අග ඇති ස්වරයක්. పూర్ව ස්වර ලෝප. ලෝප කියන්නේ ඉවත් වෙනවා. අපි කතා කරේ ඉස්සෙල්ලා. ඉවත් වෙනවා. එහෙනම් పూర్ව ස්වර ලෝප කියන්නේ මොකද්ද? මුල් පදයේ අග ඇති ස්වරයක් ඉවත් වෙනවා. දැන් බලන්න. මෙහෙම આવුත් එහෙම. දකුණු අත. හරිද? හැබැයි මුල් පදයේ අග ස්වරයක් නෑ ළමයි මේ. මුල් පදයේ අග තියෙන්නේ මිශ්‍ර ව්‍යංජනයක්. අන්න වචනයක්. මොකද්ද? ව්‍යංජනයක් හා ස්වරයක් එකතු වෙලා හැදිච්ච අකුර මොකද්ද? මිශ්‍ර ව්‍යංජනය. දැන් මේක ඇතුලේ මෙයා හැදිලා තියෙන්නේ හල්නයන්යි උයන්නයි එකතු වෙලා. හල්නයන්න දැන් හැම හල් අකුරක්ම තනියම ඉන්නකොට මෙහෙම ඉන්නේ. ඒකට ගිහිල්ලා උයන්න එකතු වෙනකොටම නු වෙනවා. දැන් ඒ දෙන්නේ එකතු වෙලා ඉන්නකොට අපිට ලෝප කරන්න බෑ. හරිද? දෙන්නේ එකට තුරුළු වෙලා ඉන්නකොට එක්කෙනෙක් අපිට මරලා දාන්න බෑනේ. අපි ඒක නිසා අපිට අවශ්‍ය කෙනා එළියට ගන්න වෙන්නේ මේ විදිහට. හරිද? මේක මිශ්‍ර ව්‍යංජනය. මිශ්‍ර ව්‍යංජනය ඇතුලේ තියෙච්ච ව්‍යංජනයේ ස්වරය එළියට ගත්තා. දෙපැත්තේ අකුරු එහෙම තියෙනවනේ. දකුණු මෙහෙම තියෙනවා. අත පිටිපස්සෙන් තියෙනවා. දැන් මෙන්න මුල් පදයේ අග ස්වරේ තියෙනවනේ. ලෝප කියන්නේ ලොප් කරා. හැබැයි දැන් තියෙන්නේ කොහමද? දකුණු අත. දැන් මේ අග පදයේ මුල තියෙන ස්වරේනෝ මෙතෙන්ට හැදෙනව මොකද්ද? න. දකුණු අත. එන මොකද ළමයි උනේ? මුල් පදයේ අග මිශ්‍ර ව්‍යංජනයක් ඇති විට ඒ මිශ්‍ර ව්‍යංජනය තුල ඇති ස්වරය ලොප් කළ පසු මිශ්‍ර ව්‍යංජනය ඇතුළේ තියෙච්ච ස්වරය ලොප් කරාට පස්සේ
ඉතිරි වන ව්‍යංජනයට අගපදයේ මුල ඇති ස්වරය එකතු කරනවා. හරිද? පූර්වස්වර ලෝපනම් ඕනම පදයක් මෙහෙම තමයි හැදෙන්නේ. හරි? මීට වඩා වෙනස්කම නැහැ. ලියන්න මෙහෙම මුල් පදයේ අග මිශ්‍ර ව්‍යංජනයක් ඇති විට මුල් පදයේ අග මිශ්‍ර ව්‍යංජනයක් ඇති විට මිශ්‍ර ව්‍යංජනයක් ඇති විට මිශ්‍ර ව්‍යංජනයක් ඇති විට මේ වගේ එකක්. එහි ඇති ස්වරය ලොප් කළ පසු එහි ඇති ස්වරය ලොප් කළ පසු එහි ඇති ස්වරය ලොප් කළ පසු ඉතිරි වන ව්‍යංජනයට අගපදයේ මුල ඇති ස්වරය ගැලපී. ඉතිරි වන ව්‍යංජනයට අගපදයේ මුල ඇති ස්වරය ගැලපී. හරි? අගපදයේ මුල ඇති ස්වරය ගැලපනවා. ඒ කියන්නේ එකතු වෙනවා. right? ඒක ඔයාලගේ පොතේ තියෙන ඉතුරු වචන අපි මේ විදිහට හැදුවොත් ළමයි දැන් දින ඉසුරු කියන එකේ මොකද කරන්නේ? දින කියන එකේ අයන්න එළියට ගන්නවා. කොහොමද? දින් ඉසුරු. දැන් අර දින් කියන එකේ අග තිරිච්ච අයන්න එළියට ගත්තාම ඒක ලොප් කරනවා. ලොප් කළා දින් ඉසුරු එකතු කරනවා දිනිසුරු. තේරුණාද? හරි ලේසි. දැන් ශීර්ෂ ආබාධ. ශීර්ෂ වල අග තියෙනව නේද අයන්නක්? ඒක එළියට ගන්නවා. එළියට අරන් ලොප් කරනවා. එළියට අරන් ලොප් කරාම මුල් පදේ අග තියෙන්නේ දැන් ශීර්ෂනේ. ආබාධ එකතු වුනහම ශීර්ෂාබාධ. ශීර්ෂාබාධ. සුවඳ ඇති. සුවඳ වල සංඥක දයන්න තුල තියෙන අයන්න එළියට ගන්නවා. සංඥක දයන්න තුල ඉතුරුනේ මොකද්ද? සුවඳ හල් දයන්න අයන්න පිට එළියෙන් ඇති. මුල් පදේ අග තිරිච්ච අයන්න ලොප් වෙනවා. ඇති කියන එක ඇවිල් එකතු වුනහම හැදෙනවා සුවඳ ඇති. සුවඳ ඇති. දැකද? ඊට පස්සේ පරස්වර ලෝප සංධිය. මේක හරිම ලේසි ළමයි. පරස්වර ලෝප සංධිය ඊටාම පහසුයි. දැන් මම ඔයාලට පොඩි රහසක් කියලා දුන්නනේ. పూర్ව කිව්වොත් අනිවාර්යයෙන් මොකද්ද? මුල් පදේ අග. ඒ වගේ තමයි ළමයි. පර කියන්නේ අගපදේ මුල. පර කියන්නේ අගපදේ මුලනේ. එහෙනම් පරස්වර ලෝප කියන්නේ මොකද්ද? අගපදේ මුල තියෙන ස්වරයක් ලොප් වෙනවා. මේ බලන්න ඔයාලට දීලා තියෙන උදාහරණය. ගුරු උතුමා. දැන් ඉස්සෙල්ලා පූර්ව ස්වර ලෝපවලදී අපිට ස්වරේ එළියට අරන් ලොප් කරන්න ඕනේ. මෙතන එහෙම එකක් නැහැ. මේ බලන්න. අගපදේ මුල ස්වරය තියෙනවා. ලොප් කරා. ඉතුරු වෙච්ච ඒවා ලියන්න. ගුරුතුමා. ඇදී ඉවරයි. එතකොට කොහොමද මේ වචන කියන්නේ? අගපදයේ මුල ඇති ස්වරය ලොප් වීමෙන් නිර්මාණය වන සංධිය පරස්වර ලෝප සංධියයි. ලියන්න. අගපදයේ මුල ඇති ස්වරය ලොප් වීමෙන් අගපදයේ මුල ඇති ස්වරය ලොප් වීමෙන් අගපදයේ මුල ඇති ස්වරය ලොප් වීමෙන් නිර්මාණය වන සංධිය පර ස්වර ලෝප සංධියයි. පර ස්වර ලෝප සංධියයි. උදාහරණ මෙන්න. හරිද? දැන් මේ වගේ තියෙන උදාහරණ ඔයාලා ඉතුරු උදාහරණ මගෙත් එක හදමු. ලංකා ආණ්ඩුව මොකද්ද වෙන්නේ ළමයි? ආයන්න ලොප්පුණා සංධිය හැදිලා. හරිම ලේසි. පිලි උතුරු උයන්න ලොප්පුණා සංධිය හැදිලා. සුර අඟන අයන්න ලොප්පුණා අගපදේ මුල ඔක්කොම අගපදේ මුල තියෙන අයන්න ලොප්පුණා සුරංගන කියලා හැදිලා. හරිද? ලංකාණ්ඩුව පිලිතුරු සුරංගන. ඊළඟ එක තමයි ගාත්‍රාක්ෂර ලෝප සංධිය. ගාත්‍රාක්ෂර ලෝප සංධියේ තියෙන විශේෂත්වය තමයි ළමයි දැන් මෙහෙමයි. ඔයාලා යටිහිතින් හිතන්න එපා මෙහෙම නොවුනොත් කියලා. මෙහෙම නොවුනොත් මම මේ කියන සිස්ටම් ටිකේ දැන් ළමයි මෙහෙමයි. මේක මම හදපු සම්ප්‍රදායක්. මෙච්චර කල් ලංකාවේ ව්‍යාකරණවල පාලි සංස්කෘත මිශ්‍ර කරගෙන සිංහල ඉගෙනුවේ. හරිද? දැන් සංධි ඉගෙනුවේ මෙහෙමයි. හරිද?
පෙරපර වණන් නිසිවිදිනි ගලපනු සඳහන්. ඒ සංදි නම් කරනවා. ඊළඟ ලෝභය නම් කරනවා වණන් අනුසුරු වීම ලොප්නම්. ආදේශය නම් කරනවා වණක්කු ලොපා වණක්කු කිරීම අදෙස් නම්. ආගමය නම් කරනවා වණක්කු නිසා ඔහු නොලපා වනුයේ අගම් නම්. කිව්වහම ළමයින්ට පුනක්කු ගන්න හිතෙනවා. මම මේ ශෛලිගත ටික අයින් කරලා ලංකාවේ ෆස්ට් ටයිම් සිංහලෙන් සිංහල උගන්වන්න පටන් ගත්තා. දැන් මේ සම්ප්‍රදාය අනුගමනය කරන මගේ ශිෂ්‍යයන් පවා සිටීම ඊටම සතුටට කාරණයක්. මෙතකොට මේක සම්ප්‍රදායක් ලෙස ලංකාවේ අනාගතේ වැජවෙනවා. සම්ප්‍රදායන් හදලා තියෙන්නේ මිනිස්සු. එතකොට මේක අනිවාර්යයි, මේක වෙනවමයි. ගාත්‍රාක්ෂර ලෝපනම්. ගාත්‍රාක්ෂර ලෝපනම් අනිවාර්යයෙන්ම ළමයි මුල් පදයේ අග. හරිද කොහෙද තියෙන්නේ? මුල් පදයේ අග තියෙන්නේ සංඥක අකුරක්මයි. මුල් පදයේ අග තියෙන්නේ සංඥක අකුරක්මයි. සංඥක ලියන්නේ මෙහෙම. මොනවද සංඥක අකුරු? මෙන්න සංඥක අකුරු. සංඥක ගයන්, සංඥක ජයන්, සංඥක ඩයන්, සංඥක දයන්, සංඥක වයන්. ගංජන් දන් බ. දැන් මේක ගාජල් ඩ බ නෙමෙයි. ගංජන් දන් බ. නාසයේද බලත් බරයි. හරිද? ඒක නිසා මේකට තමයි මම කියනවා අර්ධ අනුනාසික අක්ෂර කියලා. හරිම දැන් සමහර මිනිස්සුන්ට මම මේ කියන එක තේරුම් ගන්නවා අර මොන ඒජ් එකේ කියන O levelද A levelද law entrance ද GAQ ද කියන එක නෙමෙයි අදාළ. සමහර මිනිස්සුන්ට පොඩි හිරිකිතක් ඇති වෙනවා සිංහල කිව්වහම සිංහල කරනවාද කියලා නිකන් මූණ ඇකිලෙන වෙයි. වෙන විෂයන් වලට වෙන සබ්ජෙක්ට්ස් වලට ඉංග්‍රීසි නම් තියෙනවා. සිංහල වලට තියෙන නම සිංහල කියන නම විතරයි. ඒකට හේතුව අපිට තාම තියෙනවා අපි සුද්දොන්ට මැන්නට අධිරාජ්‍යවාදී ගැති මානසිකත්වය. ඉංග්‍රීසි නමක් තියෙනවා නම් ඒ ලෙඩේකට අපි ආසයි. හරිද? මිනිස්සුන්ගේ ආඩම්බරයෙන් කියන ඩයබටික් තියෙනවා, කොලෙස්ටරෝල් තියෙනවා. ඒ වගේ දැන් සිංහල ඒවල මතක තියාගන්න ලෝකේ ලස්සනම භාෂාව සිංහල. ලෝකේ ලස්සනම වෙදකම සිංහල වෙදකම. තේරුණාද? ඒ නිසා මේවා අමාරු නෙවෙයි. මේවා අමාරු වෙලා තියෙන්නේ අර ශෛලිගත සම්ප්‍රදායන් නිසා. සිංහල කිව්වම ළමයින්ට නිදිමත වෙන්නේ, ව්‍යාකරණ කිව්වම හොඳටම නිදිමත වෙන්නේ ඒ සම්ප්‍රදායේ තියච්ච දෝෂයක්. ඉස්සරහට ඔයාලා මේක නැති කරන්න. මුල් පදේ අර තියෙන සංඥා කකුරු පහක්. දැන් අපි මේ සංඥා කකුරු කොටස් වලට බෙදා ගන්නවා. කොහොමද බෙදාගන්නේ? මෙන්න මේ තියෙන්නේ ළමයි බිඳුවෙන් භාගය. මේ තියෙන කොඩියක් වගේ. අපි අනුස්වාරය කියන්නේ බිඳුවට, ඒකෙන් භාගය තමයි මේ තියෙන්නේ. එතකොට ඉතුරු තියෙන්නේ හල් ගයන්නයි අයන්නයි. මෙතන බිඳු භාගයයි හල් ජයන්නයි අයන්නයි. බිඳු භාගයයි හල් ගයන්නයි අයන්නයි. බිඳු භාගයයි හල් ගයන්නයි අයන්නයි. මෙතන බිඳු භාගයක් නැහැ. ඇයි මෙහෙම එල්ලෙන්නේ නැහැ? මෙයාම හැදිලා තියෙන්නේ හල් මයන්නයි හල් බයන්නයි අයන්නයි එකතු වෙලා. දැන් සංදීන මොකද්ද? ගාත්‍රාක්ෂර ලෝප. ගාත්‍රාක්ෂර කියන්නේ ළමයි හල් අකුරු වලට. ඒ වුණාට මේකේ තියෙන මැජික් එක තමයි ව්‍යංජනේ විතරක් නෙවෙයි ලොප් වෙන්නේ. ව්‍යංජනෙත් එක්ක තියෙන ස්වරෙත් ලොප් වෙනවා ළමයි. මේ බලන්න ලස්සන මැච් එකක් මේක මේ. ව්‍යංජනෙත් එක්ක තියෙන ස්වරෙත් ලොප් වෙනවා. ලොප් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තියෙන්නේ බිඳුවෙන් භාගයක් නම් අනුස්වාරයෙන් භාගයක් නම් ඒක සම්පූර්ණ කරනවා අපි. හරිද? අපි දැන් උදාහරණ හදලා බලමු. හරිද? ඔන්න තියෙනවා අලගේ පොතේ මම මේක මකනවා. හරිද? අලගේ පොතේ තියෙනවා දැන් ඔයාලා වීඩියෝ එකක් නිසා බලන්නේ. මම වේගෙන් කතා කරගෙන යනවා කෙටි කාලයක් ඇතුළත පාඩම ඉවර කරන් සාමාන්‍යයෙන් ඇදලා පුරුදු නෑ පාඩම් අපිට. ඔයාලට පොඩක් පෝස් කරලා බලන්න පුළුවන් ලියා ගන්න එහෙම මොනවා යම් කිසි දෙයක්. ගාත්‍රාක්ෂර ලෝපනම් අනිවාර්යයෙන්ම මුල් පදයේ අග තියෙන්නේ සංඥක අකුරක්. අපි යන්නේ සංඥක අකුර මේ විදිහට කොටස් වලට බෙදෙනවා. බෙදුවට පස්සේ මුල් පදයේ අග ඉතුරුනේ බෙදුවට පස්සේ ඒක ඇතුළේ තිබිච්ච ගාත්‍රාක්ෂරයේ ස්වරේ දෙකම ලොක් කරනවා. සංධියේ නම ගාත්‍රාක්ෂර ලෝප වුණාට ගාත්‍රාක්ෂරයයි ස්වරයයි දෙකම ලොක් කරනවා. ලොක් කළාට පස්සේ ඉතුරුනේ බිඳුවෙන් භාගයක් නම් මේ විදිහට අපි ඒක සම්පූර්ණ කරනවා.
ඇයි බිඳුවෙන් භාගයක් නම් කිව්වේ? මේ හල්ම යන්නවොත් සම්පූර්ණ කරන්න දෙයක් නෑ. එයා එහෙම තියෙන්නේ. හරිද? බලමු අපි මෙන්න මෙහෙම. දැන් ඔයාලා ගාව තියෙනවා වචනයක් ගංග වතුර කියලා. හරිද? ගංග වතුර. ගංග කියන එකේ ගංග වතුර. අපි ඉස්සෙල්ලා කියපු වැඩේ කරමු. ගයන්න මෙහෙම තියෙනවා. බිඳු භාගයයි හල් ගයන්නයි අයන්නයි වතුර. හල් ගයන්නයි අයන්නයි ලොකුණා. අපි කිව්වේ බිඳු භාගය සම්පූර්ණ වුණා. මෙහෙන් ගයන්න මෙහෙන් වතුර ගම් වතුර හැදෙනවා. බලන්න ගම් වතුර හැදෙන වෙලාවක් යන්නේ නේද? මෙහෙමත් ගම් වතුර හැදෙනවා නම් එහෙම ඒක ප්‍රශ්නයක්. ඒ විදිහම තියෙන වචන කොහොමද ඔයාලගේ? දැන් ලින්ද පඩිය කොහොමද වෙන්නේ? ලින්ද කියන එකේ තියෙන සංඥා කකුර කොටස් වලට බෙදෙනවා. බිඳු භාගයයි හල් ගයන්නයි අයන්නයි. හල් ගයන්නයි අයන්නයි ලොක් කරන්න. බිඳු භාගය සම්පූර්ණ කරන්න. දෙපැත්තේ අකුරු දැම්මම හැදෙන්නේ මොකද්ද? ලින් පඩිය. මග මුල සංඥා ගායන කොටස් වලට කඩමු. බිඳු භාගයයි හල් ගයන්නයි අයන්නයි. හල් ගයන්නයි අයන්නයි ලොක් කරන්න. බිඳු භාගය සම්පූර්ණ කරන්න. දෙපැත්තේ අකුරු දැම්මම හැදෙන්නේ මොකද්ද? මම් මුල. කොළඹ තොට. උමග දා. උමග සංඥා ගායන කොටස් වලට බෙදන්න. බිඳු භාගයයි හල් ගයන්නයි අයන්නයි. හල් ගයන්නයි අයන්නයි ලොක් කරන්න. බිඳු භාගය සම්පූර්ණ කරන්න. දෙපැත්තේ අකුරු දාන්න. උමන්දා. හරිද? එතකොට මේ බිඳු භාගය ඉතුරු වෙන අවස්ථාවේ මේකේ දෙවෙනි අවස්ථාව තමයි බිඳු භාගයක් ඉතුරු නොවි සංඥක බයන්න આવොත් එහෙම. සංඥක බයන්න આવොත් එහෙම බිඳු භාගයක් ඉතුරු වෙන්නේ නැහැ ළමයි. මේ බලන්න. හරිද? එතකොට මේ බලන්න. අඹපාර. සංඥක බයන්න කොටස් වලට බෙදමු. හල්ම යන්නයි, හල් බයන්නයි, අයන්නයි පාර. දැන් අපි දන්නවා සංඥක අකුර ඇතුලේ තිබිච්ච දාත්‍රාක්ෂරයයි ස්වරයයි මොනව කරනවද? ලොක් කරනවා. ලොක් කළාට පස්සේ දෙන්න. ඉතුරු වෙච්ච අකුරු දැම්මම අම්පාර. මේ විදිහට හැදිච්ච තව සංදි ගත්තොත් එහෙම ඔයාලා තියනවා ලැබුතේ ටියුට් එකේ තියෙනවා තඹ පල. සංඥක බයන්න කොටස් වලට කඩන්න. හල්ම යන්නයි, හල් බයන්නයි, අයන්නයි. හල් බයන්නයි, අයන්නයි ලොක් කරන්න. ඉතුරු වෙච්ච අකුරු දැම්මම හැදෙනවා තම්පල. නෙළුඹු මල. නෙළුඹු කියන සංඥක බුයන්න කොටස් වලට කඩන්න. හල්ම යන්නයි, හල් බයන්නයි, උයන්නයි. එතන තියෙන උයන්න බුක්නේ. හරිද? එතකොට හල්ම යන්නයි, හල් බයන්නයි, උයන්න. හල් බයන්නයි, උයන්නයි ලොක් කරන්න. ඉතුරු වෙන්නේ මොකද්ද? හල්ම යන්නනේ. හැදෙන්නේ මොනවද? නෙළුම් මල. නෙළුම් මල. කොළඹ තොට. කොළඹ කියන එකේ සංඥක බයන්න කඩන්න. හල්ම යන්නයි, හල් බයන්නයි, අයන්නයි. හල් බයන්න ලොක් කරනවා, අයන්න ලොක් කරනවා. හල්ම යන්නක් ඉතුරු වුණා. හැදෙන්නේ මොකද්ද? කොළොම් තොට. කොළොම් තොට. හරිද? දැන් ළමයි බිඳුව වෙනුවට හල් මයන්න පාවිච්චි කරන අවස්ථා තියෙනවා. හල් නයන්න පාවිච්චි කරන අවස්ථා තියෙනවා. කතා කරනකොට. ඒක නිසා ගංග පොළ කියන එක ගම් පොළ වෙනවා. හරි සංදි වචනේ ගම් පොළ කියලා කියනවා. එයි හල් මයන්න බිඳුව වෙනුවට හල් මයන්න එනවා. ඊළඟට මිහිඳු තලය මිහින් තලය වෙනවා. මිහින් තලය බිඳුවත් එක්කයි හැදෙන්නේ. හරිනම් සංදි ක්‍රමේ. නමුත් බිඳුව වෙනුවට හල් නයන්න දැම්මොත් මිහින් තලය කියලා හැදෙනවා. බිඳුව වෙනුවට හල් මයන්නත් පාවිච්චි වෙනවා. හල් නයන්නත් පාවිච්චි වෙන එක ගැටලුවක් නෙමෙයි. ඒක භාෂා ව්‍යවහාරයේ ස්වરૂපය. పూర్ව රූප සංදි, පර රූප සංදියයි කියලා දෙන්න කලින් මම ඔයාලට පොඩි කතාවක් කියලා දෙන්නම්. හරිද? ඒ කතාව කියලා දුන්නාම పూర్ව රූපයි පර රූපයි සංදි දෙකම ඊටාම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. හරිද? මම දෙකක් එකපාරට කියලා දෙනවා බලන්න. හරිද? අපි සාමාන්‍ය වෙලාවකින් එහෙම් පිටින් පාඩමක් නිමා කිරීම තමයි කරන්නේ. ඇත්තටම මේ බලන්න මේ කාලේ ළමයි ගොඩකට එක් රැස්සලා ඉගෙන ගන්න බැරි නිසා
මුළු ලංකාවම කේන්ද්‍ර කොටගෙන අපි මෙන්න මේ විදිහේ සමාජ සත්කාරයක් කරනවා. මේකත් එක්ක තවත් අපේ විද්වතුන් සිටිනවා. සමහරවිට ගුරුවරු පරම්පරා 3 ඉන්නවා. හරි? මගේ ගුරුවරයා ඉන්නවා, මම ඉන්නවා, මගේ ශිෂ්‍යයෝ ඉන්නවා. එහෙම. පූර්ව රූප පරරූප කියන දෙක ඉගෙන ගන්න කලින් මෙන්න මේ කතාව අහන්නකෝ. කතා අහන්න ආසයි නැති. මම මේ කියන්නේ දැන් අපේ භාෂාවේ අකුරු වර්ග දෙකක් තියෙනවා. මොනවද අකුරු වර්ග දෙක? ව්‍යංජන සහ ස්වර. එහෙම නැත්නම් ස්වර සහ ව්‍යංජන. මම මේ කියන්නේ ළමයි ස්වර ගැන නෙවෙයි. ව්‍යංජන ගැන. ව්‍යංජන කියන්නේ මොනවද? හල් අකුරු. ව්‍යංජන වලට හල් අකුරු වලට රූප තියෙනවා. ව්‍යංජන වලට රූප තියෙනවා. දැන් හිතන්න හල් රයන්න තියෙනවා කියලා. හල් රයන්නට තියෙන්නේ ර රූපය. අපි හිතමු අපි හල් කයන්න ලිව්වා කියලා. හල් කයන්නට තියෙන්නේ ක රූපය. හරිනේ? ව්‍යංජන වලට මෙන්න මේ විදිහට රූප තියෙනවා. මෙතන සිද්ධිය තමයි එක්කෙනෙකුගේ රූපේ තව කෙනෙකුට දෙන්න පුළුවන්. හරි මේ ලස්සනට. මෙයාගේ රූපේ මෙයාට දෙන්න පුළුවන්. මෙයාගේ රූපේ මෙයාට දෙන්න පුළුවන්. මේ දෙනකොට වෙන්නේ මොකක්ද දන්නවද? දෙන කෙනාගේ රූපේ වෙනස් වෙන්නේ නැහැ. එයා හල් රයන්නමයි. ගන්න කෙනාගේ රූපේ තියෙනවනේ. ගන්න කෙනාගේ රූපේ ගත්තු රූපේ බවට පත් වෙනවා. ඒ කියන්නේ හල් කයන්න හල් රයන්න බවට පත් වෙනවා. ඔන්න ඕල් කරගන්න එපා. මම නැවත කියනවා. ව්‍යංජන වලට රූප තියෙනවා. එක්කෙනෙකුගේ ව්‍යංජන රූපේ තව කෙනෙක්ට දෙන්න පුළුවන්. එක අකුරක ව්‍යංජන රූපේ තව අකුරකට දෙන්න පුළුවන්. එතෙන්දී දෙන කෙනාගේ ව්‍යංජන රූපේ වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමමයි නේ. ගන්න කෙනාගේ ව්‍යංජන රූපය ගත්තු රූපේ බවට පරිවර්තනය වෙනවා. හරිද? ඊළඟට මේකම මම මෙන්න මෙහෙම වෙනස් කරොත් මෙතන තියෙන ළමයි අපි හිතමු කියන්නක් කියලා. එහෙනම් මෙතන හැදෙන්නේ රියන්නක්. ඇයි? ව්‍යංජනයේ ඉඳලා තව ව්‍යංජනයකට ගමන් කරන්නේ ව්‍යංජන රූපේ විතරයි. එක ව්‍යංජනයක සිට තවත් ව්‍යංජනයකට ගමන් කරන්නේ ව්‍යංජන රූපේ විතරයි. හරිද? එතකොට එක ව්‍යංජනයක ඉඳලා තවත් ව්‍යංජනයකට ගමන් කරන්නේ ව්‍යංජන රූපය පමණයි. එතෙන්දී හදිසියවත් ඒ අකුර ඇතුලේ ස්වරයක් තියුණා නම් ඒ ස්වරයේ එහෙමම තියෙනවා. ඒ ස්වරයේ එහෙමම තියෙනවා. හරිද? අලුතෙන් ආපු රූපෙත් එක්ක මෙතන තියච්ච ඉයන් එකතු වුණා. හරිද? දැන් මෙන්න බලන්න මැජික් එක. හරිද? මෙන්න බලන්න මැජික් එක. पूर्व रूप पूर्व रूप पूर्व रूप වලට ඔයාලට දීලා තියෙන උදාහරණයක් අපි ගමුකෝ. sit come. හරිද? sit come. දැන් අපි කලින් ඉගෙන ගත්තානේ పూర్ව කියන්නේ මොකක්ද? මුල් පදයේ අග. එහෙනම් මුල් පදයේ අග තියෙන ව්‍යංජන රූපය ඒකනේ. මේ රූපෙ මෙතෙන්ට යනවා. අපි ඉගෙන ගත්ත සිද්ධාන්තය මොකක්ද? දෙන කෙනා වෙනස් වෙන්නේ නැහැ. දෙන කෙනා වෙනස් වෙන්නේ නැත්නම් මෙයා සිත්මනේ. හැබැයි ගත්තු කෙනා ගත්තු රූපේ බවට වෙනස් වෙනවා. එහෙනම් මෙයා තයන්නක් වෙනවා සිත්තා. සිත්තා. හරිද? ඊළඟට පරරූප හරිද? පරරූප වලට ඔයාලට තියෙන උදාහරණේ කොග්ගල කියන්නේ. කොග්ගල හරිද? කොග්ගල. එතකොට පර කියන්නේ අගපදයේ මුලනේ. పూర్ව කියන්නේ මුල් පදයේ අග මේක. පර කියන්නේ අගපදයේ මුල මේක. මෙයා එනවා මෙතෙන්ට. දැන් අපි දන්නවා දෙන කෙනා වෙනස් වෙන්නේ නැහැ. ගයන්නේ හිම්මමයි. ගත්තු කෙනා ගත්තු රූපේ බවට වෙනස් වෙනවා. එහෙනම් මේක හල් ගයන්නක් වෙනවා. මේ ග රූපේ මෙතෙන්ට ඇවිල්ලා හල් ගයන හල් ගයන්නක් වෙනවා. ඇදෙන්නේ මොකද්ද? කොග්ගල. දැක්කද? එතකොට අපි
අපි උදාහරණ වලට අවධානය යොමු කරාම සමහර වෙලාවට අපිට නිර්වචන මග යනවා. හරිද? එතකොට අපි අමතක වෙන්න කලින් ගාත්‍රාක්ෂර ලෝප සංදියේ සිටම නිර්වචන ටික ලියාගෙන ලියන්න මෙහෙම අංක 4ට ගාත්‍රාක්ෂර ලෝප සංදියට මුල් පදයේ අග සංඥක අකුරක් ඇති විට එහි ඇති කියලා කියන්නේ තමයි සංඥක අකුර ඇතුලේ මතකයිනේ. එහි ඇති ගාත්‍රාක්ෂරයත් ස්වරයත් යන අකුරු දෙකම එහි ඇති ගාත්‍රාක්ෂරයත් ස්වරයත් යන අකුරු දෙකම ලොප් කළ පසු ඉතිරි වන්නේ බිංදු භාගයක් නම් එයද සම්පූර්ණ කිරීමෙන් නිර්මාණය වන සංදිය ගාත්‍රාක්ෂර ලෝප සංදියයි. හරිද? දැන් ඔයාලගේ නිබන්ධනයේ ඉදිලා තියෙන්නේ මුලින්ම තියෙන්නේ සංඥක අකුර කොටස් වලට බෙදෙන හැටි. ඉස්සෙල්ලම තියෙන්නේ සංඥක අකුර කොටස් වලට බෙදෙන හැටි. ඊළඟට අංක 1 දාලා ඔයාලට උදාහරණ දීලා තියෙන ගඟ වතුර ලිම්පණිය මගමුල එතෙන් ලියන මුල් පදයේ අග ඇත්තේ බිංදු භාගයක් නම් බිංදු භාගයයි හල්ම යන්නේ දෙකම එනවනේ. මුල් පදයේ අග ඇත්තේ බිංදු භාගයක් නම් එය බිංදුව වන අවස්ථාව. මුල් පදයේ අග බිංදු භාගයක් ඉතුරුනොත් ඒක බිංදුව වන අවස්ථාව. හරිද? අංක 2 තියෙන්නේ හල්ම යන්නනේ. ඒක සම්පූර්ණ කරන්න දෙයක් නැහැ. එහෙමම තියෙනවා. අංක 2ට ලියන්න අම්පාර, තම්පලා, නිලුම්මල්, කොළොම්තොට කියලා අපි හිතුවේ. එතෙන්ට ලියන්න මුල් පදයේ අග ඉතිරි වන්නේ හල් මයන්න නම් එය එලෙසින්ම තබන්න. හරිද? ඊළඟට මම කියන්නේ බිංදුව වෙනුවට හල් නයන්න හල් මයන්න එන්න පුළුවන් කියලා. ඒක අංක 3 තියෙනවා. එතෙන්ට ලියන්න ඇතැම් අවස්ථාවලදී බිංදුව වෙනුවට හල් මයන්න හල් නයන්න යන අක්ෂරද යෙදිය හැක. right? ඊළඟට පූර්ව රූප සංදියට ලියන්න. දැන් පූර්ව රූප කියන්නේ මේකනේ. දැන් පූර්ව රූප සංදිය නිර්වචනය කරන්න එක දිහා බලන්න. මුල් පදයේ අග ඇති ව්‍යංජන රූපය අග පදයේ මුලට ගමන් කිරීම. මෙතන අග පදයේ මුල ඇති ව්‍යංජන රූපය මුල් පදයේ අගට ගමන් කිරීම. ලියන්න පූර්ව රූපයට මුල් පදයේ අග ඇති ව්‍යංජන රූපය අග පදයේ මුලට ගමන් කිරීම. පරරූප වලට ලියන්න ඒක අනිත් පැත්ත. අග පදයේ මුල ඇති ව්‍යංජන රූපය මුල් පදයේ අගට ගමන් කිරීම.
හරිද? එතකොට පූර්ව රූපවල අභ්‍යාසය කරමු අපි. සිත් කම් කියන එක සිත්තම් වුණා. හරිනේ? කම්හල ම රූපය යනෝ පිටිපස්සට හැදෙන්නේ මොකද්ද? කම්මල. යක් හූ ක රූපය යනෝ පිටිපස්සට හැදෙන්නේ මොකද්ද? යක්කු. හරිද? සංහස් න රූපය යනෝ පිටිපස්සට හැදෙන්නේ මොකද්ද? සන්නස්. ඔක අනිත් පැත්ත පරරූප. වප් කඩ ක රූපේනෝ ඉස්සරහට හැදෙනවා වක්කඩ. දුක්පත් ප රූපේනෝ ඉස්සරහට හැදෙනවා දුප්පත්. නේද? හිප් කඩුව ක රූපේනෝ ඉස්සරහට හැදෙනවා හික්කඩුව. දැකනේ? ඊළඟට අංක 7 ද්විත්ව රූප සංදිය. ළමයි ද්විත්වයි කියන්නේ දෙකක්. ද්විත්වයි කියන්නේ දෙකක් කියන එක. හරිද? එතකොට මුල් පදයේ අග තියෙන ව්‍යංජනේ එක ව්‍යංජනේ ඒ જાතියෙම ව්‍යංජන දෙකක් බවට පත් වෙනවා. කොටින්ම මුල් පදයේ අග තියෙන ව්‍යංජනේ ළමයි ඩබල් වෙනවා. හරිද? එතකොට මේක මෙන්න මෙහෙමයි. මේකත් මම උදාහරණ දෙකකින් කියන්නම් ඔයාලට. උදාහරණ දෙකකින් මම කියලා දෙන්නම්. දැන් බලන්න සමහර වෙලාවට මුල් පදයේ අග ව්‍යංජනේ කෙලින්ම තියෙන්න පුළුවන්. බලන්න ඔයාලා නිබන්ධනයේ තියෙන උදාහරණය. පොල් අත්ත. පොල් අත්ත. දැන් මෙතන මුල් පදයේ අග ව්‍යංජනේ තියෙනවනේ. ඒ ව්‍යංජනේ කෙලින්ම ව්‍යංජනේ තියෙනවා. ඒක නිසා අපි මෙයාව ඩබල් කරන්න පුළුවන්. ද්විත්ව කරනවා කියන්නේ ඩබල් කරනවාට මෙයාව ඩබල් කරනවා පොල් අත්ත. එහෙම ද්විත්ව කළාට පස්සේ මුල් පදයේ අග තියෙන ව්‍යංජනයේට මෙන්න මේ අග පදයේ මුල තියෙන ස්වරය ගැලපෙනවා. මේක ලයන්නක් වෙනවා. එතකොට බලන්න හැදෙන්නේ මොකද්ද? පොල් අත්ත. දැක්කනේ? හරිද? හැබැයි ළමයි සමහර වෙලාවට ඔය ද්විත්ව රූප සංදිය මෙහෙම එන්න පුළුවන්. මුල් පදයේ අග කෙලින්ම ව්‍යංජනයක් නැතුව. හරිද? දැන් බලන්න ඔයාලගේ පල්ලෙහා තියෙන උදාහරණය. කොල්ලු ආ. කොල්ලු ආ. දැන් මෙතන තියෙන ව්‍යංජනයක් නෙවෙයි. අපිට සිද්ධ වෙනවා ව්‍යංජනේ විතරක් ඉතුරු කරගෙන ඒක ඇතුලේ තියෙන ස්වරය අයින් කරන්න. මෙන්න මෙහෙම. මම කලිනුත් ඔයාලට කිව්වා අකුරක් ඇතුලේ තියෙන අකුරක් ඇතුලේ තියෙන අකුරක් ලොක් කරන්න බෑ එළියට ගන්න නැතුව. ඒක නිසා කොල් ඌ ආ. උයන් අපිට ඕනේ නැහැ. ඒක අපි ලොක් කරා. අපිට අවශ්‍ය ව්‍යංජනේ විතරයි. එයාව දිත්ත කරනවා අපි මෙන්න. කොල් ආ හැදෙන්නේ මොකද්ද? කොල්ලා. හරිද? එතකොට ද්විත්ව රූප සංදිය කියන එක යටතේ මෙහෙම ලියන්න. මුල් පදයේ අග ඇති ව්‍යංජනය මුල් පදයේ අග ඇති ව්‍යංජනය මුල් පදයේ අග ඇති ව්‍යංජනය මෙයා ද්විත්ව වීමෙන් අනතුරුව එයට අග පදයේ මුල ඇති ස්වරය එකතු වීම. එයට අග පදයේ මුල ඇති ස්වරය එකතු වීම. එයට අග පදයේ මුල ඇති ස්වරය එකතු වීම. මෙහි අවස්ථා දෙකකින් මේක කෙලින්ම ව්‍යංජනේන අවස්ථාව සහ මිශ්‍ර ව්‍යංජනේන අවස්ථාව. එක මුල් පදයේ අග ව්‍යංජනයක්ම පැවත අංක 1 තියෙනයට පොල්ලත්ත කියන තැන ලියන්නේ මුල් පදයේ අග ව්‍යංජනයක්ම පැවත එය පහසුවෙන් ද්විත්ව වීම.
ඒකට තමයි උදාහරණ යාලගාව තියෙන්නේ පොල් අත්ත. හල් අයන්න දිත්ත වෙලා අයන්න එකතු වුණාම හැදෙන පොල් අත්ත. දෙවෙනි උදාහරණය බලන්න. පත් ඉරුව හල් තයන්න දිත්ත කරන්න යන්න එකතු කරන්න හැදෙන පත් ඉරුව. රුක් අත්තන හල් කයන්න දිත්ත කරන්න අයන්න එකතු කරන්න හැදෙන්නේ මොකද්ද? රුක්කත්තන. කොස් ඇට හල් සයන්න දිත්ත කරන්න ඇයන් එකතු කරන්න හැදෙන්නේ මොකද්ද? කොස් ඇට. දෙවෙනි අවස්ථාව ලියන්න මුල් පදයේ අග. ඒ කියන්නේ කොළු ආ කියන එකට උඩින් උදාහරණ උඩින් මුල් පදයේ අග මේවට කියන්නේ මිශ්‍ර ව්‍යංජනනේ. මිශ්‍ර ව්‍යංජනයක් පැවතුනොත් මිශ්‍ර ව්‍යංජනයක් පැවතුනොත් එහි ඇති ස්වරය ඉවත් කොට ව්‍යංජනය ද්විත්ව කිරීම. එහි ඇති ස්වරය ඉවත් කොට ව්‍යංජනය ද්විත්ව කිරීම. හරිද? කොළු ආ කොල්ලා වුණා වගේ බලු ආ බලු කියන එකේ ලු යන්නේ අග තියෙන උයන්න එළියට අරන් ලොක් කරනවා. ඉතුරු වෙන්නේ හල් අයන්න. හල් අයන්න ද්විත්ව කළාට පස්සේ බල් ආයන්න එකතු කරාම බලලා. ඉනි අල ඉනි වල අග තියෙන යන්න අයින් කරාම ඉතුරු වෙන හල් නයන්න ද්විත්ව කළාට පස්සේ අල එකෙත් අතෙන් එකතු වුනහම හැදෙනවා ඉන්නල. වැලි අම්පිටියේ වැලි වල අග තියෙන යන්න අයින් කරාම හල් අයන්න ද්විත්ව වෙනවා. හල් අයන්න ද්විත්ව වුණාට පස්සේ අම්පිටියත් එකතු වුනහම වැල් අම්පිටිය වෙනවා. බලන්න හරි ලස්සනයි. අංක 8ට මේ නිබන්ධනයේ යෙදিলা තියෙන්නේ අර සංස්කෘතෙන් ආපු සංධිය දීර්ඝ සංධිය. මේකටම තව නමක් කියනවා සමාන ස්වර දීර්ඝ සංධිය කියලා. හරිද? මේව ලේසි දීර්ඝ සංධිය. එතකොට ළමයි මෙතෙන්දි වෙන්නේ මෙන්න මෙහෙම වැඩක්. මුල් පදයේ අගයි අග පදයේ මුලයි එකම જાතියේ කෙටි ස්වර දෙකක් තිබුණොත් එක්ක අයනු දෙකක් එක්ක උයනු දෙකක් එක්ක ඊයනු දෙකක් එක්ක ඈනු දෙකක් එකම જાතියේ කෙටි හැබැයි කෙටි ස්වර හොඳේ කෙටි ස්වර දෙකක් තිබුණොත් ඒ දෙකම වෙනුවට ඒකේ දීර්ඝ ස්වරය ආදේශ වෙනවා. ඒකයි මේකට සමහරු සමාන ස්වර දීර්ඝ කියලා කියන්නේ. දීර්ඝ සංධිය කියලා කියනවා. දීර්ඝ සංධිය ළඟින් වරහන් ඇතුළේ ලියා ගන්න සමාන ස්වර දීර්ඝ සංධිය. දැන් මේ බලන්න. සමාන ස්වර දීර්ඝ සංධිය. පල අපල. පලවල අග තියෙනවා අයන්න. අපලවල මුලක් තියෙනවා අයන්න. පලවල අග තියෙනවා අයන්න අපි එළියට ගත්තා. අපලවල මුලක් තියෙනවා අයන්න. දැක්කනේ? මේ ලයන්න ඇතුලේ හැංගිච්ච අයන්නක් තියෙනවනේ. එයාව එළියට ගත්තා. අපලවල මුලක් එළියට ගත්තා. එයා එළියේ ඉන්නකොම. ඒ සමාන මේ දෙකම එක જાතියේ කෙටි ස්වර දෙකක් නෙමෙයි. අපි කරන්නේ මේ දෙන්න වෙනුවට මේකේ දීර්ඝ ස්වරය කියනවා. දැන් මේ පැත්තෙන් පල් මේ පැත්තෙන් පල. ඔක්කොම එකතු වුණාම හැදෙන්නේ මොකද්ද? පලාපල. හරිද? මුල් පදයේ අගයි අග පදයේ මුලයි සමාන කෙටි ස්වර දෙකක් ඇති විට ඒ වෙනුවට එහි දීර්ඝ ස්වරය ආදේශ වීම. ලියන්න මුල් පදයේ අග හා අග පදයේ මුල. මුල් පදයේ අග හා අග පදයේ මුල. මුල් පදයේ අග හා අග පදයේ මුල. මුල් පදයේ අග හා අග පදයේ මුල සමාන කෙටි ස්වර දෙකක් ඇති විට සමාන කෙටි ස්වර දෙකක් ඇති විට සමාන කෙටි ස්වර දෙකක් ඇති විට ඒ දෙකම වෙනුවට එහි දීර්ඝ ස්වරය ආදේශ වීම. ඒ දෙකම වෙනුවට එහි දීර්ඝ ස්වරය ආදේශ වීම.
හරිද? පල අපල පලාපල වෙනවා වගේ ඉතුරු උදාහරණත් හැදෙන හැටි බලමු. ಗುಣ අගුණ. ගුණවල අග තියෙන අයන්න කෙටි අයන්න එළියට ගන්න. අගුණවල තියෙන කෙටි අයන්නත් එක්ක ලොක් කරනවා. ඒ කෙටි අයන්න දෙක වෙනුවට ආයන්නාව ගුණාගුණ. ක්‍රිස්තු උප්පත්තිය. ක්‍රිස්තු වල අග තියෙන උයන්න එළියට ගන්නවා. උප්පත්තිය කියන වචනේ මුල තියෙන උයන්නත් එක්ක ලොක් කරනවා. ඒ දෙකම වෙනුවට ඒකේ ඌයන්න ආදේශ වුණා ක්‍රිස්තුප්පත්තිය කියලා හැදෙනවා. කවි ඉන්ද්‍ර කවිවල අග තියෙන කෙටි ඉයන්න එළියට ගන්නවා. ඉන්ද්‍ර කියන එකේ කෙටි ඉයන්නක් තියෙනවා. ඒ කෙටි ස්වර දෙකම වෙනුවට ඊයන්න ආදේශ වුණාම කවීන්ද්‍ර කියලා හැදෙනවා. දැක්කද? එතකොට ඊළඟට තියෙන්නේ ආගම සංධිය. ආගම සංධියේදී හරි ලස්සන වැඩක් වෙන්නේ. හරිද? දැන් අපි හිතමු උදාහරණයක් හැටියට ඔයාලගේ පොතේ තියෙන පළවෙනි උදාහරණේ කිරිමැටි ආන. කිරිමැටි ආන වෙනවා. මොකද්ද වෙන්නේ? කිරිමැටි ආන. මේ බලන්න. කිරිමැටි ආන. මේ දෙකට කිසි මේ කිරිමැටි කියන එක මෙහෙම තියෙනවා. ආනත් එහෙම තියෙනවා. සංනිවන පද දෙකට කිසිදු හානියක් නොවි පිටස්තරෙන් එනවා හල්ය යන්නක්. හැදෙන මොකද්ද? කිරිමැටි ආන කියලා. හරිද? එහෙනම් විසන්ධියේ මැදට මේක තමයි විසන්ධිය කියන්නේ. මේ දෙකට කඩපු වචනෙට කියන විසන්ධිය. විසන්ධියේ මැදට මෙන්න මෙතෙන්ට අලුතෙන් ව්‍යංජනයක් එනවට කියනවා මොකද්ද? ආගම සංධිය. එහෙම හල් යයන් එන්න පුළුවන්. ඒකට කියනවා ය ආගමය. හල් රයන් එන්න පුළුවන්. ඒකට කියනවා ර ආගමය. හල් වයන් එන්න පුළුවන්. ඒකට කියනවා ව ආගමය. ලියන්න නිර්වචනය විසන්ධියේ මැදට බාහිරින් ව්‍යංජනයක් පැමිණි. බාහිරින් ව්‍යංජනයක් පැමිණි. බාහිරින් ව්‍යංජනයක් පැමිණි. හල්ය යන්න කමදාල් යන්න හල්ය යන්න හල් රයන්න හල් වයන්න මෙසේ ආගමය වේ. මෙසේ ආගමය වේ. හරිද? එතකොට ය ආගමයට උදාහරණ අපි හදමු. කිරිමැටි ආන කිරිමැටි යාන වුණා වගේ ළමයි. ඉන්දි ආප්ප මැදට හල් යයන්න දාන්න. හැදෙනවා ඉන්දි ආප්ප. දෙ ආකාර මැදට හල් යයන්න දාන්න. හැදෙනවා දෙආකාර. ගම ආ මැදට හල් යයන්න දාන්න. හැදෙනවා ගමයා. ඊළඟට ර ආගමේදී පුන උප්පත්තියේ මැදට හල් රයන් ඇවිල්ලා පුනරුත්පත්තිය හැදුනා වගේ පුන උක්ති කියන වචන දෙක මැදට හල් රයන් ආවොත් පුනරුක්ති. නි අවුල් කියන එකේ මැදට හල් රයන් ආවොත් නිරවුල්. පුන ආගමන කියන එකේ මැදට හල් රයන් ආවොත් පුනරාගමන. දැකද? ඊළඟට ව ආගමය කටු අල කියන එකේ මැදට හල් වයන් ඇවිල්ලා කටු වල හැදෙනවා වගේ අනිත් වචනේ හැදෙන හැටි බලන්න. ඔටු ආ මැදට හල් වයන් ආවම ඔටුවා. දෙ උර මැදට හල් වයන් ආවම දෙවුර. සු අසු මැදට හල් වයන් ආවම සුවාසු. හරිද? ප්‍රින්ටිං මිස්ටේක් එකක් තියෙනවා. සු ආසු වෙන්න ඕනේ. ඒක තමයි සුවාසු වෙන්නේ. සු අසු නෙමෙයි සු ආසු මැදට හල් වයන් ආවම සුවාසු. දැක්කනේ? ය ආගමේ ර ආගමේ ව ආගමේ. අංක 10 ගාත්‍රාදේශ සංධිය. ළමයි තියෙන මුල් පදයේ අගහරේ. දැන් සංධි වෙන්නේ පද දෙකක්නේ. මුල් පදයේ අගහරේ අග පදයේ මුල හරි තියෙන ව්‍යංජනයක් වෙනුවට වෙන ව්‍යංජනයක් එනවා. තියෙන ව්‍යංජනයක් වෙනුවට වෙන ව්‍යංජනයක් එනවා. මෙන්න බලන්න.
මේක ඊට වඩා ලිහලා කියත හැකි. ඊට වඩා තව කඩලා කියන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පෙළ ළමයි බලනවා නම් නීති ප්‍රවේශී ළමයි බලනවා නම් ඒගොල්ලන්ට ඔය දෙහාට මහා ලොකුවට එන්නේ නැහැ. ඒ නිසා මෙන්න මෙහෙම ගත්තාම හරි සිතු කම් අගපදයේ මුල තියෙන ව්‍යංජනයේ වෙනුවට වයන් ආදේශ වෙනවා. හැදෙන මොකද්ද? සිතුවා. හරි. ලියන්න මෙහෙම මුල් පදයේ මේක ළමයි මුල් පදයක්. මෙතන මේ උනේ අගපදයේ මුලනේ. මේක මුල් පදයේ අග වෙන්නත් පුළුවන්. මේ බලන්න උදාහරණයක් දෙන්නම. පස් සිල්. මෙයා වෙනුවට හල් නයන් එනවා. පන්සිල්. ඒක මෙන්න මුල් පදයේ අග මෙන්න අගපදයේ මුල. පැහැදිලිනේ? නිබන්ධනයේ තියෙන උදාහරණයකට ගන්නක් නැහැ. ලියන්න මෙහෙම මුල් පදයේ අග හෝ අගපදයේ මුල ඇති. මුල් පදයේ අග හෝ අගපදයේ මුල ඇති. ව්‍යංජනයක් වෙනුවට වෙනත් ව්‍යංජනයක් යෙදීම. ව්‍යංජනයක් වෙනුවට වෙනත් ව්‍යංජනයක් යෙදීම. වෙනත් ව්‍යංජනයක් යෙදීම. හරිද? සිතුකම් සිතුවම් වුණා වගේ ළමයි දඬුකම් ක වෙනුවට ව ආදේශ වෙලා දඬුවම් වෙනවා. පස්සිල් හල් සයන්න වෙනුවට හල් නයන්න ආදේශ වෙලා පන්සිල් වෙනවා. බුදු සරණ හරිද? දුයන්න වෙනුවට හල් තයන්න ආදේශ වෙලා බුද් සරණ වෙනවා. ඔක්කොම මොනවද? ගාත්‍රාක්ෂර තමයි ආදේශ වෙලා තියෙන්නේ. ස්වරාදේශ සංධිය අන්තිමට නෙමෙයි එන්න ඕනේ. ඒකේ වැඩි හින්දා මම ඒක අන්තිමටම අපි සාකච්ඡා කරන්න යෙදුණා. ස්වරාදේශ සංධිය නිර්මාණය වන ආකාර දෙකක් තියෙනවා. අය හරිද? නිර්මාණය වන ආකාර දෙකයි. හොඳට මම මේ කියන එක තේරුම් ගන්න. ස්වරාදේශ සංධිය නිර්මාණය වන ප්‍රධාන ආකාර දෙකයි. හරිද? එක තමයි මුල් පදේ අගයි අගපදේ මුලයි තියෙන ස්වර දෙකක් වෙනුවට වෙන තනි ස්වරයක් ආදේශ වෙනවා. මම මේ සංකේත දෙන්නේ. ඒ කියන්නේ මුල් පදේ අගයි අගපදේ මුලයි තියෙන ස්වර දෙකක් වෙනුවට වෙන තනි ස්වරයක් එනවා. හරිද? අපි ඒක ලියලා දෙන්නේ එහෙම. මුල් පදයේ අග සහ ලියන්න මෙහෙම මුල් පදයේ අග සහ අගපදයේ මුල පවතින මුල් පදයේ අග සහ අගපදයේ මුල පවතින ස්වර දෙකක් වෙනුවට වෙනත් ස්වරයක් යෙදීම. ස්වර දෙකක් වෙනුවට වෙනත් ස්වරයක් යෙදීම. වෙනත් ස්වරයක් යෙදීම. හරිද? මුල් පදයේ අගයි අගපදයේ මුලයි තියෙන ස්වර දෙකක් වෙනුවට වෙනත් තනි ස්වරයක් යොදවනවා. එතකොට මෙන්න මේ ස්වර යෙදෙන ආකාර තුනක් තියෙනවා. මෙන්න බලන්න එක අයන්නයි යන්නයි වෙනුවට එයන්න හෝ ඒ යන්න යෙදෙනවා. ඒවාලගේ නිබන්ධනයේ පැහැදිලිව ඇති. අයන්න තියෙන්නත් පුළුවන් මෙතන ආයන්න තියෙන්නත් පුළුවන්. යන්න තියෙන්නත් පුළුවන් මෙතන ඊයන්න තියෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ දෙන්න ලොප්පුනහම එක්කෝ ආදේශ වෙන්නේ එයන්න, එහෙම නැත්නම් ආදේශ වෙන්නේ ඒ යන්න. බලන්න නිබන්ධනේ මහ ඉසුරු. හරිද? මේ බලන්න. එතන මහ ඉසුරු. මහවල අග තියෙනවා අයන්න එළියට ගත්තා. ස්වරේ එළියට ගන්නකොටම ඉතුරු වෙන්නේ ව්‍යංජනයක්. හරි? ඉසුරු වල මුල තියෙනවා ඉයන්න. අයන්නයි ඉයන්නයි වෙනුවට එයන්න ආදේශ වෙනවා හැදෙනවා මහිසුරු. ඇයි මෙතන අයන්නක් තියෙන්නේ? අනිත් එක මේක අනිත් පැත්තට හිතන්න. මහේ දැන් මහ ඉසුරු සංදි වුණාම හැදෙන්නේ මහිසුරු. මහිසුරු හදන්න නම් අපිට ඕන වෙන්නේ එයන්න. එතකොට එයන්න දාදේශ වෙන්නේ ඒ යන්න දාදේශ වෙන්නේ කියලා අපි තීරණය කරන්නේ
හැදෙන සංධිපදයට අනුවයි ප්‍රායෝගිකව. එතකොට බලන්න ළමයි ඔයාලගේ නිබන්ධනේ මහ ඉසුරු මහෙසුරු වුණා වගේ ශ්‍රවණ ඉන්ද්‍රිය ශ්‍රවණවල අග තියෙන අයන්නයි ඉන්ද්‍රියේ මුල තියෙන ඉයන්නයි ලොප්පුනහම ඒ වෙනුවට ඒ යන්න ආදේශ වෙනෝ ශ්‍රවණේන්ද්‍රිය. ලංකා ඊශ්වර ලංකා කියන එකේ අග තියෙන ආයන්නයි ඊශ්වර කියන වචනේ මුල තියෙන ඊයන්නයි. ආයන්නයි ඊයන්නයි ලොප්පුනහම ඒ වෙනුවට ඒ යන්න ආදේශ වෙලා හැදෙනවා ලංකේශ්වර. සුර ඉඳු. හරිද? සුර ඉන්ද්‍ර. සුරවල අග තියෙනෝ අයන්න ඉන්ද්‍රවල මුල තියෙනෝ ඉයන්න. අයන්නයි ඉයන්නයි දෙක ලොප් වෙලා ඒ වෙනුවට ඒ යන්න ආදේශ උනොත් හැදෙනවා සුරේන්ද්‍ර. මම කිව්වා ස්වරාදේශයේ හැදෙන ප්‍රධාන ක්‍රම දෙකයි. පළවෙනි එක ස්වර දෙකක් වෙනුවට වෙනත් තනි ස්වරයක්. පළවෙනි සිස්ටම් එක තමයි අයන්නයි අයන්නයි ඉයන්නයි වෙනුවට යන්න හෝ යන්න. දෙවනි සිස්ටම් එක තමයි අයන්නයි උයන්නයි වෙනුවට ඔයන්න හෝ ඕයන්න. ඒ කියන්නේ අයන්නයි උයන්නයි ලොප්පුනොත් මේ බලන්න. අංක දෙක අයන්නයි උයන්නයි ලොප්පුනොත් ඒ වෙනුවට ආදේශ වෙන්නේ ඔයන්න හෝ ඕයන්න. ඔයන්න හෝ ඕයන්න. මෙතෙන්දි මෙහෙම මතක තියාගන්න. අයන්න වෙන්නත් පුළුවන් ආයන්න වෙන්නත් පුළුවන්. උයන්න වෙන්නත් පුළුවන් ඌයන්න වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ දෙන්න ලොප්පුනොත් එක්ක ඔයන්න ආදේශ වෙන්නේ එහෙම නැත්නම් ඕයන්න ආදේශ වෙන්නේ. හරිද? බලන්න උදාහරණේ ග්‍රාම උදය. ග්‍රාම කියන එකේ අග තියෙනවා අයන්න, උදය කියන එකේ මුල තියෙනවා උයන්න. ඒ දෙකම ලොප් වෙලා ඒ වෙනුවට ඕයන්න ආදේශ වුණොත් හැදෙන්නේ ග්‍රාමෝදය. ඒ වගේ තවත් වචන අපි හදනවා. ජීවන උපාය. ජීවනවල අයන්න උපාය කියන එකේ උයන්න. අයන්නයි උයන්නයි ලොප් කළා ඕයන්න ආදේශ වුණොත් හැදෙනවා ජීවනෝපාය. මෙතෙන්දි කියන්න තියෙන්නේ ඔයන්න දාදේශ වෙන්නේ ඕයන්න දාදේශ වෙන්නේ කියලා අපි තීරණය කරන්නේ නිර්මාණය වන සංධිපදයේ අනුව. වට උර වටවල අග තියෙනවා අයන්න උර කියන එකේ තියෙනවා උයන්න. ඒ දෙකම ලොප් වෙලා ඔයන්න આવොත් හැදෙනවා වටවර. ස්වර ආදේශවල තුන්වෙනි සිස්ටම් එක, ඒ කියන්නේ පළවෙනි අංකයේ යටතේ තුන්වෙනි අනුක්‍රමය එයන්නයි අයන්නයි ලොප්පුනොත් තමයි අංක 3. එයන්නයි අයන්නයි ලොප්පුනොත් ඒ වෙනුවට ආදේශ වෙන්නේ ඈයන්න හෝ ඕයන්න. මෙතන පොඩි වෙනස්කමක් තියෙනවානේ. දැන් ඉස්සෙල්ලම එකේ එයන්න හෝ ඒයන්න. දෙවෙනි එකේ ඔයන්න හෝ ඕයන්න. තුන්වෙනි එකේ ඈයන්න හෝ ඕයන්න. වෙනස් පද දෙක වෙනස් වචන අකුරු දෙකක්. මෙතෙන්දි ඈයන්න දාදේශ වෙන්නේ ඕයන්න දාදේශ වෙන්නේ කියලා අපිට අවබෝධ වෙනවා නිර්මාණය වන සංධිපදයේ අනුව. දැන් බලන්න ඔයාලා කියලා තියෙනවා දෙ ඇස කියන උදාහරණය. දෙ කියන එකේ අග තියෙනවා එයන්න එළියට ගත්තා. ඇස කියන එකේ මුල තියෙනවා ඈයන්න. හරිද? එතකොට ඒ දෙකම වෙනුවට ඒ දෙකම ලොප් වුණාම ඒ වෙනුවට ඈයන්න ආදේශ වෙන මොකද්ද? දැස. උදාහරණ ගමු ඒ වගේ මේ අත මේ කියන වචනේ අග තියෙනවා ඒයන්. අත කියන වචනේ මුල තියෙනවා අයන්. ඒ අත ඒ යන්නයි අයන්නයි ලොප් වුණාම හරිද? ඒ වෙනුවට ඈයන්න ආදේශ වෙනවා ඈත. හරිද? මේ අත ගත්තොත් හල්ම යන්න ඒ යන්න අගපදේ මුල් අයන්න. ඒ යන්නයි අයන්නයි වෙනුවට ඈයන් ආදේශුනොත් හැදෙනවා මෑත. හරිද? දෙ අගසව් දෙයන්න කියන එකේ අග තියෙනවා එයන්න. අගසව් කියන එකේ මුල තියෙනවා අයන්න. ඒ වෙනුවට ඈයන් ආදේශුනාම හැදෙනවා දෑගසව්. හරිද? දෙ අත දෙයන්නේ අග තියෙනවා එයන්න. අත කියන එකේ මුල තියෙනවා අයන්න.
ඒ දෙකම ලොප් වුණාම මේ වෙනුවට ආදේශ වෙනවා ඈ යන්න බෑත. දැක්කනේ? ඈ යන්නත් ආදේශ වෙන්නේ ඕ යන්නත් ආදේශ වෙන්නේ කියලා තීරණය වෙන්නේ හැදෙන සංධිපදේ අනුව. මෙච්චර වෙලා අපි සාකච්ඡා කළේ ස්වරාදේශ සංධියේ ස්වර ආදේශ වන පළවන සිස්ටම් එක. දෙක ළමයි පොත්වල තියෙන්නේ මෙන්න මෙහෙමයි. හරිද? ප්‍රධාන දෙවනි ක්‍රමය පොත්වල තියෙන්නේ මෙන්න මෙහෙමයි. මුල් පදේ යග හරිද? මුල් පදේ යග ඊ ඌ ඉරු ඉලු. බය වෙන්න එපා මේ අකුරු වලට. ඊ ඌ ඉරු ඉලු තියුණොත් මුල් පදේ අග ඒ වෙනුවට ය ව ර ල හල් අකුරු ආදේශ වෙනවා කියලා තමයි ළමයි තියරි වල තියෙන්නේ. හරිද? දැන් මෙහෙම පොත්වල තියුණාට දැන් මේ අකුරු දෙක දැක්ක හැටි ළමයි බය වෙනවා. යව ඊ ඌ ඉරු ඉලු වෙනුවට යවරල. ළමයි මේ දෙකෙන් වචන දැන් නැහැ. මේ දෙකෙන් වචන දැන් භාෂාවේ නැහැ. ඒක නිසා අපි මේ දෙන්න විතරයි දකින්නේ. යන්න වෙනුවට හල් යයන්න. උයන්න වෙනුවට හල් වයන්න. මේ බලන්න. වලඟ නිබන්ධනේ තියෙනවා. හරිද? යටි ලියන මෙහෙම තර ලකුණක් දාලා මුල් පදයේ අග යි ස්වරය ඇති විට යන්න යි ස්වරය ඇති විට ඒ වෙනුවට හල් යයන්නද හල් යයන්න ලියන්නේ ඒ වෙනුවට හල් යයන්නද උ ස්වරය ඇති විට ඒ වෙනුවට හල් වයන්නද ආදේශ වේ. ඒ වෙනුවට හල් වයන්නද ආදේශ වේ. ඒ වෙනුවට හල් වයන්නද ආදේශ වේ. මෙන්න උදාහරණයක් තියෙනවා බලන්න. අති අවශ්‍ය. අති කියන එකේ අග තියෙනවා ළමයි යන්න. එයාව ලොප් කළා. ඒ වෙනුවට ආව හල් යයන්න. හරිද? අකුරු එකතු වෙනකොට හල් යයන්න යන්සයක් වෙනවා. ඒක වැඩි හිතන්න යන්න එපා. අකුරු එකතු වෙනකොට යයන්න වෙනුවට එන පිල්ලම තමයි යන්සේ. හැදෙන්නේ මොකද්ද? අත්‍යවශ්‍ය. ඒ විදිහට අනිත් වචන හදලා බලමු. අභි අවකාශ. මේ බලන්න හරි සැහැල්ලුවට හිතන්න. අභිවල අග තියෙන යන්න වෙනුවට යයන්න ආදේශ කරනවා. යයන්න වෙනුවට එන පිල්ලම යන්සේ. අභ්‍යවකාශ. ප්‍රති උපකාර. ප්‍රතිවල අග තියෙන යන්න වෙනුවට හල් යයන්න ආදේශ වෙනවා. හල් යයන්න වෙනුවට යන්සේනවා. මොකද්ද? ප්‍රත්‍යුපකාර. වචන වලට බය වෙන්න එපා. හරිද? ප්‍රත්‍යුපකාර වෙන්නේ කොහොමද? හල් යයන්න වෙනුවට යන්සේ වෙනවා. උයන්න වෙනුවට පාපිල් වෙනවා. ප්‍රත්‍යුපකාර. නීති අනුකූල. නීති ශිෂ්‍යයන්ට ලස්සන උදාහරණයක්. නීතිවල අග තියෙනෝ යන්න. යන්නේ අග යන්න වෙනුවට අපි හල් යයන්න ආදේශ කරනවා. හල් යයන්න වෙනුවට යන්සේනවා. හරිද? නීත්‍යානුකූල. එතකොට ඒක ආය නීත්‍යා කියලා දුන්නේ පිටිපස්සේ අයන්න ඇවිල්ලා මේක දික් වෙනවා. නීත්‍යානුකූල. හරිද? නීත්‍යානුකූල. හරි? එතකොට ඊළඟට උයන්න වෙනුවට හල් වයන්න ආදේශ වෙන හැටි. උයන්න වෙනුවට හල් වයන්න ආදේශ වෙනවට උදාහරණයක් තියෙනවා. අනු අය. අනු කියන එකේ අග තියෙනවා උයන්න. උයන්න ලොප් වෙලා ඒ වෙනුවට ආදේශ වෙනවා හල් වයන්න. හල් වයන්නට අර පිටිපස්සේ අග තියෙන පිටිපස්සේ මුල තියෙන අයන්නත් එකතු වුණාම හැදෙනවා අන්වය. අන්වය. ඒ වගේ හැදෙන ඉතුරු අකුරු බලමු. ඉතුරු වචන අනු අර්ථ. අනුවල අග තියෙන උයන්න වෙනුවට හල් වයන්න ආදේශ වෙනවා. පිටිපස්සේ අයන්නත් එක එකතු වුණාම අනු අර්ථ. අනු ඊක්ෂ. අනුවල අග තියෙන උයන්න වෙනුවට හල් වයන්න ආදේශ වෙනවා අන්වීක්ෂ. අනු ඒක්ෂණ. අනුවල අග තියෙන උයන්න වෙනුවට
හල්වා යන්න ආදේශ වෙනවා අන්වේක්ෂණ. දැක්ක නේද? මේ පාඩම් අමාරු නෑ. හරිද? ඒක නිසා ඔයාලා මේවා පහසුවෙන් අභ්‍යාසයට ගන්න. සාමාන්‍ය පෙළ සිසුවියන් වේවා, උසස් පෙළ වේවා, නීති ශිෂ්‍යයන් වේවා, බාහිර උපාධි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වේවා, වෙනත් තරග විභාගවලට වේවා, ඕනම පාඩමකට ඕනම විභාගයකට සරිලන ලෙස මේ පාඩම මම සකසලා තියෙනවා. හරිද? එතකොට අපි ඇත්තටම සමාජ සේවයක් උදෙසා තමයි මේ වැඩි කරගෙන යන්නේ. සුබ පතනවා ඔබට විභාග ජය හිමි වේවා.